හරි. අපි පාරිභෝගික ආරක්ෂණය නිබන්ධනේ මෙන්න මේ නිල් පාට නිබන්ධනේ අපි සාකච්ඡා කරන්න යන්නේ පුතේ. දැන් අපි මේකේ මූලික කොටස් දෙක පිළිබඳව සාකච්ඡා කළා. අපි දැනට මේකට වීඩියෝ දෙකක් අප්ලෝඩ් කරලා දිනවා. අපි පාරිභෝගික ආරක්ෂණයේ part 1 එකයි පාරිභෝගික ආරක්ෂණයේ part 2 එකයි අප්ලෝඩ් කරලා දිනවා. ඒකෙදි අපි සාකච්ඡා කළා පාරිභෝගික ආරක්ෂණය කියලා කියන්නේ මොකක්ද? ලංකාවේ පාරිභෝගිකයින්ට පාරිභෝගික ආරක්ෂාව වැඩිපුර අවශ්‍ය වෙන්නේ ඇයි? ඊට පස්සේ ලංකාවේ ඉන්න පාරිභෝගික සංඛ්‍යාව කොච්චරද? ඒ වගේම අපි සාකච්ඡා කළා දෙවෙනි වීඩියෝ එකෙන් පාරිභෝගික අයිතිවාසිකම් සහ වගකීම් මොනවද කියන කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කළා. අපිට දැන් අද කතා කරන්න තියෙන මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්නේ පාරිභෝගිකයෙක්ට ආරක්ෂා වෙන්න තියෙන ප්‍රධාන ක්‍රම තුන පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. පාරිභෝගිකයෙක්ට ආරක්ෂා වෙන්න තියෙන ප්‍රධාන ක්‍රම තුන. දැන් පුතාලට මතක ඇති අපි පළවෙනි වීඩියෝ වල සාකච්ඡා කළා ඕනම කෙනෙක්ට ඕනම දෙයක පාරිභෝගිකයෙක්ට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට ආරක්ෂාව සලස ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තියෙනවා තුනක්. ඒකේ පළවෙනි ක්‍රමය තමයි ස්වයං ආරක්ෂාව තමයි පළවෙනි ක්‍රමය. ස්වයං ආරක්ෂාව කියලා කියන්නේ මොකද්ද? තමාගේ ආරක්ෂාව තමාම සලස ගන්නව නම් ඒකට අපි කියනවා ස්වයං ආරක්ෂාවක් කියලා. ඒක තමයි හොඳම එක. ඒකට හේතුව තමයි යම්කිසි වැරද්දක් වෙන්න කලින් වළක්වා ගැනීමේ හැකියාව ස්වයං ආරක්ෂාවෙන් අපිට ලැබෙනවා. නේ? තමන්ගේ අයිතිවාසිකම් තමන්ගේ වගකීම් පිළිබඳව දැනුවත් වෙලා තමන් විසින්ම සලස ගන්න ආරක්ෂාවට තමයි ස්වයං ආරක්ෂාවක් කියලා කියන්නේ. හරිද? එතකොට ඒකෙදි දැන් පාරිභෝගිකයෙක් වශයෙන් තමන්ට වෙළඳපොළේදී කටයුතු කරන්න තමන්ට දෙන දැනුවත්භාවයත් එක්ක තමයි ස්වයං ආරක්ෂාවක් සලස ගන්න පුළුවන් වෙන්නේ. එතෙන්දී පාරිභෝගිකයා තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වෙන්න ඕන. ඒ වගේම තමන්ගේ වගකීම් පිළිබඳව දැනුවත් වෙන්නත් ඕන. ඒ වගේම තමන් තාර්කික පාරිභෝගිකයෙක් විදිහට කටයුතු කරන්නත් ඕනේ. අපි කලින් වීඩියෝ එකේ සාකච්ඡා කළා තාර්කික පාරිභෝගිකය කියන්නේ කවුද කියලා. තමන් ගෙවන මුදලට සලන තෘප්තියක් ලබා ගන්න පුළුවන් විදියට හැසිරෙන පාරිභෝගිකෙක් තාර්කික පාරිභෝගිකයෙක්. එයා එයාගේ අයිතිවාසිකම් ටික ආරක්ෂා කරගන්නවා වගේම වගකීම් ටික අතිරු කරනවා. ඒ සමහර වෙලාවට එයා වෙළඳ විසමාචාර පිළිබඳ උනන්දුවක් කියන්නේ උනන්දුවෙන් ඉඳලා ඒ විසමාචාර වෙන විසමාචාර පිළිබඳව මේ බලධාරීන් දැනුවත් කරනවා. දෙවෙනි පාරිභෝගිකයෙක් තමයි තාර්කික පාරිභෝගිකයෙක් කියලා කියන්නේ. තමන්ගේ ආරක්ෂාවත් බලා ගන්න අතරතුරේ අනිත් අයගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන පාරිභෝගිකයෙක්. එයා අනිවාර්යයෙන්ම තාර්කික පාරිභෝගිකයෙක්. එහෙම නැත්නම් කට්ටියකට සංවිධානය වෙලා සංවිධානාත්මක විදියට ආරක්ෂාව සලස ගන්නත් පුළුවන්. ඒ සංවිධානාත්මක විදියට ආරක්ෂාව සලස ගන්නවා නම් අපි පාරිභෝගික ආරක්ෂණ සමිතියක් අනිවාර්යෙන් පිටව ගන්න ඕනේ. පාරිභෝගික ආරක්ෂණ සමිතියක්. හරි? පාරිභෝගික ආරක්ෂණ සමිතියක් අපි තව පොඩ්ඩකින් කතා කරමු මේ පාරිභෝගික ආරක්ෂණ සමිතිය පිළිබඳව. එහෙම නැත්නම් අපිට පුළුවන් රාජ්‍ය ආරක්ෂාවකට යන්න. රාජ්‍ය ආරක්ෂාවට යන්න පුළුවන්. රාජ්‍ය ආරක්ෂාව කියලා කියන්නේ ලංකාවේ දැනට පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් නීති තියෙනවා. ඒ නීති ක්‍රියාත්මක කරන බලාධිකාර තියෙනවා. ආයතන තියෙනවා. ඒ හරහා ලබා ගන්න ආරක්ෂාව තමයි රාජ්‍ය ආරක්ෂාව කියලා කියන්නේ. ඔය තමයි ලංකාවේ පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් කියන්නේ පුද්ගලයෙක්ට පාරිභෝගික ආරක්ෂණයක් සලස ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුන තමයි ස්වයං ආරක්ෂාව, සංවිධානාත්මක ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව කියන ක්‍රම තුන වෙන්නේ. හරි. එහෙනම් අපි නිබන්ධනේ නවත්තපු තැනට යමු අපි. ඔයා බලන්න පෙරලන්න පුතාලගේ නිබන්ධනේ මෙන්න මේ කොටස පිටු අංක පිටු අංක 13 පෙරලාන. පිටු අංක 13 තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි එතකන් ඊ ටික කොටස් ටික සාකච්ඡා කරලා තියෙන්නේ. හොඳයි පාරිභෝගික අධ්‍යාපනය කියන එකට යමු. මේ පාරිභෝගික අධ්‍යාපනය කියන මාතෘකාව අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ ස්වයං ආරක්ෂාවට අදාළ වුනේ. ඒ කියන්නේ ස්වයං ආරක්ෂාව සලස ගන්න අධ්‍යාපනයක් තියෙන්න බෑ. දැන් අපි ගියසදී වීඩියෝ එකේ සාකච්ඡා කළේ දැන් ලංකාවේ ළමයින්ට ලංකාවේ විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය කියන එක ඇතුළත් කරන්න ඕනද කියන ප්‍රශ්නේ පහුගිය වකවානුවේදී මේ ගොනතරම් මේ සමාජයේ මේ විවාදයට පාත්‍ර වෙච්ච කාරණයක්. ඒකට මම හිතන්නේ පහුගිය ආණ්ඩුව පොතකුත් ගහලා ඒ පොත බෙදා හැරලා ඊට පස්සේ මේ පොතේ තියෙන දේවල් Facebook එකේ දාලා යම් ආකාරයට විවේචන වගේ දේවල් එල්ලෙන්න ගත්තා. නමුත් එවැනි අධ්‍යාපනයක් ලබා දීම තුළ ඒ කියන්නේ සමහර අය කල්පනා කරනවා ලිංගික අධ්‍යාපනය කියලා කියන්නේ මේ සමහර අය හිතනවා කුණුහරුප උගන්වනවා කියලා. එහෙම නෙමෙයි.
යම්කිසි කෙනෙක්ට ඒ පිළිබඳව යම් අධ්‍යාපනයක් දුන්නාම එයාට ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඒ ප්‍රායෝගික ගැටලු විසඳ ගන්න පුළුවන්. හරි? යම්කිසි කෙනෙක් ලිංගිකමය වශයෙන් අක්‍රමිකතාවයට අපචාරයට ලක් වෙන අවස්ථාවල් වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. මම මේ කලින් වීඩියෝ එකත් පැහැදිලි කරා. දැන් පාරිභෝගිකයෙක්ට ඔයා ආරක්ෂා වෙන්න කිව්වට වැඩක් නැහැ. නේද? ඒකට අවශ්‍ය කරන මූලික දේවල් ටික දෙන්නේ නැතුව දැන් මම දැක්ක පහුගිය දවස්වල ප්‍රවෘත්ති වල තිබ්බා මේ මිනිස්සු පාර ඇවිල්ලා මේ මොනවාද ඔය ඇඳිරි නීති දාපු දවස්වල මේ පාරට ඇවිල්ලා මේ මිනිස්සු බඩු මුට්ටු ගන්නවා ඒ වගේ දේවල් කරනවා මේ බාගෙට අරලා තියෙන කඩවල හොරෙන් ඉතින් මිනිස්සු විශ්වාස කරනවානේ. ඉතින් ඒ වෙලාවේ PHI මහතුරු ඒ ආපු මිනිස්සුන්ට බැන්නා. ආපු මිනිස්සුන්ට කිව්වා මේ ගෙදරට වෙලා හාලුයි පොළුයි කාලා හරි ජීවත් වෙන්න පුළුවන් නේ හාලුයි පොළුයි කාලා හරි ගෙවල් වලට වෙලා ජීවත් වෙනවා කියලා මැරෙන්න දහලන්නේ කියලා එහෙම බැන්නාම මේක මොනසෙක් කිව්වා හාලුත් නෑ පොළුත් නෑ ගෙදර හාලුත් නෑ පොළුත් නෑ හාලුයි පොළුයි කන්නේ ගෙදර හාලුයි පොළුයි තියෙන්න එපා හාල් පොල් ගිනියන තමයි මේ ආවේ කිලිවල. ඉතින් මේකත් ඒ වගේ වැඩක් තමයි. දැන් අපිට ආරක්ෂා වෙන්න කියනවා අඩුම ධර්මයේ පාරිභෝගික අයිතිවාසිකම් ලංකාවේ මිලියන 21ක පාරිභෝගිකයන්ට උගන්වන්නේ නැතුව. ඒක නිසා හොඳ පාරිභෝගික අධ්‍යාපනයක් ලබා දීමෙන් තමයි ස්වයං ආරක්ෂාවක් කියන එක සැලසෙන්නේ පුතේ. එහෙනම් පාරිභෝගිකව ආරක්ෂා කරන්න පුළුවන් හොඳම විදිය මොකද්ද? පාරිභෝගිකව ආරක්ෂා කරන්න පුළුවන් හොඳම විදිය තමයි පාරිභෝගිකයට අධ්‍යාපනයක් ලබා දෙන එක. ඒ අධ්‍යාපනය තමයි අධ්‍යාපනය ලබා දීම තමයි ස්වයං ආරක්ෂාවේදී වැදගත්ම දේ වෙන්නේ. ඒකට එක ක්‍රම ආණ්ඩුව අනුගමනය කරනවා. එක්කෝ පාසල් විෂය නිර්දේශයට පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් යම් කරුණු කාරණා දාලා ඒ හරහා උගන්වන්න පුළුවන්. ප්‍රචාරණ දැන්වීම මගින් ඉගෙන ගන්න ඉඩ හරිනවා. ඊට පස්සේ පුස්තකාල සේවා ඊට පස්සේ තව මහජන දැනුවත් කිරීම ප්‍රමිති ආයතන යතුරු අනිකුත් ආයතන වලින් කරනවා මහජන දැනුවත් කිරීම ඊ හරහා යම් කාරණාවලදී මේ ඉගැන්වීමේ කටයුතු කරන්න පුළුවන්. ඒ පාරිභෝගික අධ්‍යාපනයෙන් කරන්නේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව දැනුවත්භාවය ලබා දීම. මෙම ලියන්න. තම අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව දැනුවත්භාවය ලබා දීමට මෙන්ම වෙළඳපළේදී විසමාචාර වළක්වා ගැනීම සඳහා ලබා දෙන අධ්‍යාපනයයි. right. හොඳ අධ්‍යාපනයක් ගත්තාම දැන් ඕගොල්ලෝ හොඳට ඉගෙන ගත්තාම මොකක්ද ඒකේ තියෙන ප්‍රතිලාභේ? පාරිභෝගික අධ්‍යාපනය නෙමෙයි ඕගොල්ලෝ හොඳට ඉගෙන ගත්තාම මොකක්ද තියෙන ප්‍රතිලාභ? ඕගොල්ලෝ හොඳට ඉගෙන ගත්තාම ඕගොල්ලන්ට අධ්‍යාපන කුසලතා ආසානික කුසලතා තුලින් ඕන රැකියාවක් හොයා ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගන්න පුළුවන්. ඕගොල්ලන්ට වාසි වෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ වෙතින් සමාජයට හානි වෙන්නේත් නැහැ. ඉගෙනගත්ත මිනිහකින් සමාජයට වෙන්න තියෙන හානිය ගොඩක් අඩුයි. හරි. ඉතින් ඒ වගේ තමයි පාරිභෝගිකයා හොඳ අධ්‍යාපනයක් ලැබුණාම තමන් ආරක්ෂා වෙනවා. මොකද එයාට එයාගේ අයිතිවාසිකම් පිළිබඳව ඒකෙන් දැනුම දෙනවා. ඒකෙන් තමාද ආරක්ෂා වෙලා තමන්ට පුළුවන් වෙනවා තමන්ගේ වගකීම් ටික හරියට ඉටු කරාම අනිකුත් පාරිභෝගිකින්වත් ආරක්ෂා කරගන්න. ඒක තමයි ඒකේ තියෙන වැදගත්කම වෙන්නේ. තමාද ආරක්ෂා වෙලා අන් අයගේ ආරක්ෂාවත් සලස ගන්න පුළුවන්. එහෙනම් බලන්න උතන තියෙනවා පාරිභෝගික අධ්‍යාපනයේ මගින් පාරිභෝගිකින් ආරක්ෂා වන ආකාරයෙන් දැනුවත් පාරිභෝගිකින් වී තමා ගෙවන මුදලට සරිලන ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාව ලැබීම තුළින් තමාද ආරක්ෂා වී පුතාලා හයිලයිට් කරගන්න තමාද ආරක්ෂා වී කියන වචනෙට
ඒ වගේම පාරිභෝගිකයෙක් වශයෙන් තමන් සතු වක්කීම් හරියට ඉටු කිරීමෙන් අනෙකුත් පාරිභෝගිකයින්ද ආරක්ෂා වෙයි. right. ඒක highlight කරගන්න. අනෙකුත් පාරිභෝගිකයින්ද ආරක්ෂා වෙයි කියලා. ඊට පස්සේ question එකට එන්න පාරිභෝගික ආරක්ෂණය සැලසෙන ප්‍රධාන ක්‍රම මොනවද කියලා අහනවා. ප්‍රධාන ක්‍රම 3යි තියෙන්නේ. ඒ ක්‍රම 3 ලියන්න. එකක් ස්වයං ආරක්ෂාව ලියන්න. ස්වයං ආරක්ෂාව අනිත් එක සංවිධානාත්මක ආරක්ෂාව සංවිධානාත්මක ආරක්ෂාව අනිත් එක රාජ්‍ය ආරක්ෂාව රාජ්‍ය ආරක්ෂාව රාජ්‍ය ආරක්ෂාව right ඊට පස්සේ ස්වයං ආරක්ෂාව යනුවෙන් කුමක් අදහස් වන්නේද කියලා අහනවා. මෙම ලියන්නේ එකට තම අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව තම අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව දැනුවත් වී තමා විසින්ම සලසා ගනු ලබන ආරක්ෂාවයි. තමා විසින්ම සලසා ගනු ලබන ආරක්ෂාවයි. right ඊට පස්සේ අහනවා ස්වයං ආරක්ෂාව පාරිභෝගිකයට වැදගත් වන්නේ මක් නිසාදයි පැහැදිලි කරන්න කියන එක බලන්න පිටුවංක 13 තියෙන ස්වයං ආරක්ෂාව පාරිභෝගිකයට වැදගත් වන්නේ මක් නිසාදයි පැහැදිලි කරන්න. මෙහෙම ලියන්න. ස්වයං ආරක්ෂාව මගින් යම් වරදක් වීමට ප්‍රථම බලක්වා ගැනීමට හැකියාව ලැබේ. එම නිසා සිදුවිය හැකි මූල්‍යමය සහ ශාරීරික හානි කල්තියා හඳුනාගෙන වළක්වා ගත හැක. right ඔයාලා යන පිටුවංක 14ට ගිහිල්ලා ඒකේ තියෙන ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ ප්‍රශ්න 4 කරන්න විනාඩි 5ක් අරගෙන
right උත්තර බලන්න පහත සඳහන් ඒවා අතරින් පාරිභෝගික ආරක්ෂාව සැලසීම සඳහා වඩා යෝග්‍යතම මාර්ගය වන්නේ කුමක්ද කියලා අහනවා. අපි දන්නවා දැන් මේ ක්‍රම තුන ගත්තාම මේ ක්‍රම තුනෙන් පාරිභෝගික ආරක්ෂාව සලසන වඩා හොඳම ක්‍රමය වෙන්නේ මොකද්ද? ස්වයං ආරක්ෂාව කියන එක. ස්වයං ආරක්ෂාව කියන එක ලැබෙන්නේ පාරිභෝගික අධ්‍යාපනය තුලින්. පාරිභෝගික අධ්‍යාපනය තුලින් තමයි නැනවත් පාරිභෝගිකයෙක් විදිහට වෙළඳපොලේ හැසිරෙන්න අවශ්‍ය කරන දැනුම සහ කුසලතා කියන ඒවා ලබා දෙන්නේ. එහෙනම් මොකද්ද පුතේ ඔකට උත්තරේ? අංක 2 පාරිභෝගික අධ්‍යාපනයේ පුළුල් කිරීම තමයි උත්තරේ වෙන්නේ. ඊට පස්සේ ඒකේ අංක 2 බලන්න භාණ්ඩ සමග කුයිතාංශ ඉල්ලා සිටීම. භාණ්ඩ සමග කුයිතාංශ ඉල්ලා සිටීම පාරිභෝගික අධිකාරී පනතේ විධවිධානය. කුයිතාංශයක් කියලා කියන රිසිට් එකක්. මොකක් හරි භාණ්ඩයක් ගත්තාම මට රිසිට් එකක් දෙන්න කියන එක ඒක පාරිභෝගික අධිකාරී පනතේ විධවිධානයක්. මිලදී ගත්ත භාණ්ඩේ දෝෂ සහිත නම් වහාම කරන්න ඕන මොකද්ද? පොලිසිය අනේකද? ඔය අංක එකේ තියෙන පොලිසිය අනේක. හිටපු ගමන් කට්ටිය නේද? පොඩි දෙයකට පොලිසිය යනවනේ. ප්‍රමිති ආයතන පැමිණිලි කිරීම එම වෙළඳසැලට යලි නොයාම අනෙකුත් අයට මේක කී අනේක වහාම භාණ්ඩේ මාරු කරගන්නේ. මොකද කරන්නේ? වහාම භාණ්ඩේ මාරු කරගන්න ඕනේ. right. සමහර භාණ්ඩ නම් එහෙම මාරු කරන්න බෑ. නේ? ඔය කසාද බැන්දොත් බඳිරේකේ මොන හරි දෝෂයක් තිබ්බොත් එහෙම දිගටම පාවිච්චි කරන්න ආයි ටක් ගාලා පහුවදාට ගෙදර ගිහිල්ලා අරලවන්න බෑ. ඒවා ඉතින් ගණුවා ප්‍රවේශම් වී යුතුයි. මොකද්ද ගණුවා ප්‍රවේශම් වී යුතුයි කියලා කියන්නේ ගන්න එක්කෙනා හොයලා බලලා ගන්න ඕනේ. මාරු කරන්න බෑ. පාරිභෝගික අධිකාරියේ ආරක්ෂණේ වොරන්ටි නෑ මට. පාරිභෝගික ආරක්ෂණේ තහවුරු කළ හැකි වන්නේ ඊට සියල්ල මගින්ම පුළුවන්. උත්තරේ අංක 5. ඊට සියල්ල මගින්. ඊට පස්සේ බලන්න මට කියවෙච්ච වචනයක් තියෙන වොරන්ටි සහ ගැරන්ටි අතර වෙනස දන්නවද පුතාලා? වොරන්ටි එකක් තියෙනවා ඊට පස්සේ තව දෙනා ගැරන්ටි එකක් තියෙනවා කියලා මිනිස්සු කියන්නේ නේද? මේ දෙකෙන් වඩා හොඳ මොකද්ද? වොරන්ටි තමයි වඩා හොඳ. වොරන්ටි එකේදී වෙන්නේ අපේ භාණ්ඩේ දෝෂයක් තියෙනවා නම් ඒ භාණ්ඩය අරගෙන ඒ වෙනුවට තව භාණ්ඩයක් දෙනවා. භාණ්ඩෙට භාණ්ඩයක් දෙනවා. ඒක තමයි වොරන්ටි කියලා කියන්නේ. ගැරන්ටි එකක් කියලා කියන්නේ ඒ ගැරන්ටියක් කියලා කියන්නේ භාණ්ඩයක දෝෂයි තරම් ඒ දෝෂේ निराකරණය කරලා දෙනවා. ඒකයි වොරන්ටි සහ ගැරන්ටි අතර තියෙන වෙනස වෙන්නේ. හරි? වොරන්ටි හොඳයි ගැරන්ටි එකට වඩා. ඊට පස්සේ ඊළඟ බලන්න සෑම පාරිභෝගිකයෙක්ම ගුණාත්මක භාණ්ඩයක් මිලදී ගැනීමට අපේක්ෂා කරනවා. අපි වෙළඳපළට යන්නේ හොඳ භාණ්ඩයක් ගන්න. පාරිභෝගිකයාගේ මෙම අපේක්ෂාව සපුරා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග 3ක් යෝජනා කරන්න. මෙහෙමයි හැමෝම යන්නේ ගුණාත්මක භාණ්ඩයක් ගන්න අපේක්ෂාවෙන් තමයි වෙළඳපළට යන්නේ. හරිද? එතකොට අපෙන් අහනවා දැන් ඔබ කොහොමද ගුණාත්මක භාණ්ඩයක් තෝරගන්නේ? ගුණාත්මක භාණ්ඩයක් ගන්නවා වෙළඳපළට ගියා නම් මොන නිර්ණායක මතද ඔයා ගුණාත්මක භාණ්ඩයක් තෝරගන්නේ? අපිට පුළුවන් භාණ්ඩයේ තියෙන ප්‍රමිති ලාංඡන පරීක්ෂා කරන්න. ඊට පස්සේ අනිත් එක අපිට පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න. දැන් අපිට ඕනේ ඩෙක් ෂූස් දෙකක් ගන්න. හරි සුදු පාට ඩෙක් ෂූස් දෙකක් ගන්න ඕන අපිට. ස්පෝර්ට්ස් සපත්තු දෙකක් ගන්න ඕන. ඉතින් ඒතකොට අලුත් බ්‍රෑන්ඩ් එකකට යනවට වඩා Nike, Adidas, Puma ඒ වගේ බ්‍රෑන්ඩ් එකකට ගියාම ඒවා world famous බ්‍රෑන්ඩ් එකක්. නේ? හැමෝම දන්න බ්‍රෑන්ඩ් එකක්. ඒතර ඒ වගේ බ්‍රෑන්ඩ් එකකට ගියාම අපිට අනිවාර්යෙන් ගුණාත්මක භාණ්ඩයක් ලැබෙන බවට සහතිකයක් තියෙනවා. අනිත් එක තමයි අපිට දැන් අපි කතා කරපු වොරන්ටියක් හෝ ගැරන්ටියක් දෙන භාණ්ඩය. ඒ කියන්නේ වගකීමේ සහතිකයක් ලබා දෙන භාණ්ඩයක් තමයි අපි පුළුවන් තරම් මිලදී ගන්න ඕන. තේරෙනවද මම කියන දේ? ඒතර ඒ ගුණාත්මක භාණ්ඩය ලැබෙන බවට අපිට සහතික වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වලින්. හලියන්නේ මේ වගකීම් සහතිකයක් ලබා දෙන භාණ්ඩයක් මිලදී ගැනීම. වගකීම් සහතිකයක් ලබා දෙන භාණ්ඩයක් මිලදී ගැනීම. වගකීම් සහතිකයක් ලබා දෙන භාණ්ඩයක් මිලදී ගැනීම. ඊට පස්සේ ප්‍රසිද්ධ සන්නමක් යටතේ මිලදී ගැනීම. ප්‍රසිද්ධ සන්නමක් යටතේ මිලදී ගැනීම. ප්‍රසිද්ධ සන්නමක් යටතේ මිලදී ගැනීම.
right ඊට පස්සේ ප්‍රමිත ලාංඡන පරීක්ෂා කර මිලදී ගැනීම. ප්‍රමිත ලාංඡන පරීක්ෂා කර මිලදී ගැනීම. ප්‍රමිත ලාංඡන පරීක්ෂා කර මිලදී ගැනීම. ඊට පස්සේ ඉහළ ව්‍යාපාරික ප්‍රතිරූපයක් ඇති ස්ථානවලින් මිලදී ගැනීම. ඒ කියන්නේ හොඳයි කියලා කියන කඩවල් වලින් ඉහළ ව්‍යාපාරික ප්‍රතිරූපයක් ඇති ස්ථානවලින් මිලදී ගැනීම. ඒ සමහර වෙළඳසැල් වල ප්‍රතිරූපය ඉහළයි. නේ? එතන හොඳයි කියලා හැමෝම කියනවා. ඒතකොට එතනින් ගන්නකොට තමයි එතනින් ගන්න එක හොඳයි අපිට. ඒ කියන්නේ වංචාවක් වෙන්නේ නැහැ කියලා සාතිකයක් තියෙනවා. ඉහළ ප්‍රතිරූපයක් ඇති ස්ථානවලින් මිලදී ගැනීම. දැන් ඒ ගුණාත්මක භාණ්ඩයක් මිලදී ගන්න පාරිභෝගිකයෙක්ට කරන්න පුළුවන් වැඩනේ ඒ තියෙන්නේ. ඒ වගේම ඒක අනිත් පැත්ත අහනවා බලන්න පාරිභෝගිකයා ගෙවන මිලට සරලන භාණ්ඩයක් වෙළඳපළට ඉදිරිපත් කර ඇති බව සාතික කිරීමට ව්‍යාපාරිකයෙකුට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා අහනවා. පාරිභෝගිකයාට අපි ඔයාට දෙන්නේ හොඳ භාණ්ඩයක්. මම ව්‍යාපාරිකයෙක්ට අපි පාරිභෝගිකයට කියනවා අපි දෙන්නේ ඔයාට හොඳ භාණ්ඩයක්. කියන එක දැන් බලන්න ගුරුවරු ගත්තාම ගුරුවරු තමන් හොඳට උගන්වනවා කියලා කියන්නේ තමන්ගේ අධ්‍යාපන සුසුකම් දානවා. ඉගැන්වීමේ පළපුරුද්ද දානවා. විශ්වවිද්‍යාලයට ගිය ළමයි ගැන විස්තර දානවා. ඉතින් ඒ වගේ විවිධ දේවල් එහෙම කරනවා. නේ? ඒ ගුරුවරු එහෙම කරනවා. ඉතින් එතකොට අර ඒකෙන් පෙන්눔 කරන්නේ තමන්ගේ ඉගැන්වීමේ ගුණාත්මකභාවය කියන එක සහතික කරන එක. නේ? හොඳ ඉහළ රෑන්ක් ආවම ඒව දානවා. ඒකට ගුරුවරයාගේ දායකත්වය අනිවාර්යයෙන්ම තියෙනවා. නේ? ඉතින් එතකොට ඒ වගේ මේ දේවල්. ඉතින් එතකොට දැන් මේ ප්‍රශ්නෙන් අහන්නේ ගුණාත්මක භාණ්ඩයක් වෙළඳපළට ඉදිරිපත් කරලා තියෙනවා කියන එක සහතික කරන්න ව්‍යාපාරිකයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා යහන එක. එයාට පුළුවන් ප්‍රමිති ලාංඡන ලබා ගන්න. වක්කීමේ සහතික ලබා දෙන්න. විස්තරාත්මකව ලේබල් කරන්න. එතකොට දැන් මේ භාණ්ඩයේ ගුණත්වය හෝ විස්තර පිළිබඳව පාරිභෝගිකයා හොඳට දැනුවත් වෙනවා. මෙම ලියන්න. විස්තරාත්මකව ලේබල් කිරීම. විස්තරාත්මකව ලේබල් කිරීම. තෝරා ගැනීමට අවස්ථාව දීම. ඕන එකක් තෝරගන්න. ඔයාට ඕන එකක් තෝරගන්න ඔය ඔක්කොම ක්වොලිටි. අපි ඒකනේ බයක් නැතුව ඔයාට කියන්නේ ඔයා ඕන එකක් තෝරගන්න. තෝරා ගැනීමට අවස්ථාව ලබා දීම. තෝරා ගැනීමට අවස්ථාව ලබා දීම. ඊළඟට තව තෝරා ගැනීමට අවස්ථාව ලබා දීම. ප්‍රමිති ලාංඡන සහිතව ඉදිරිපත් කිරීම. තව වගකීම් සහතිකයක් ලබා දීම. වගකීම් සහතිකයක් ලබා දීම. බඩු හොඳින්ද තමයි මිනිස්සු වගකීමක් දෙන්නේ. right. ඊට පස්සේ අපි අහනවා පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන බලාධිකාර මොනවාද කියලා. පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක වන ප්‍රධානම බලාධිකාරී වෙන්නේ මොකද්ද පුතේ? ලංකාවේ තියෙන ප්‍රධානම බලාධිකාරී තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. මේ තමයි ප්‍රධානම ආයතනය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. හරිද? මේක මම මතක තියාගන්න පුළුවන් විදියකුත් ඔයාලට කිව්වා. පාරිභෝගික කටයුතු එකේ පළවෙනි අකුරු දෙක අරගෙන අධිකාරිය කිව්වත් හරි. නමුත් එක්සෑම් එකේදී ලියන්න එපා ඒක. ඒක මං කෙටි කරපු දෙයක් මිසක් මේ රජීය ව්‍යවස්ථාපිත කෙටි කිරීමක් ඒව නෙමෙයි. හරි මේම ලියන්න. පළවෙනි එක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඒගොල්ලෝ තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත ක්‍රියාත්මක කරන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය.
ඊට පස්සේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන. ඒ දැන් A level syllabus එකේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන ප්‍රධානම ආයතන දෙකක් තමයි ඔය ආයතන දෙක. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරිය ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරනවා ඒගොල්ලෝ. ඒකෙන් තමයි අපිට සුවදායක පරිසරයක ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මධ්‍යම පරිසර අධිකාරිය. සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පනත වගේ දේවල් ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය. තව විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය. විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය. විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය. right hari ඔන්න එහෙනම් ඒ ආයතන ටික හරි එමන අපි යමු පුතේ දැන් අපි කතා කරේ ස්වයං ආරක්ෂාව යටතේ තියෙන විවිධ කරුණු කාරණා කීපයක් තමයි අපි සාකච්ඡා කළේ. අපි ඊළඟට කතා කරමු සංවිධානාත්මක ආරක්ෂාව පිළිබඳව. ඔය සමහර වෙලාවට ගෑනු ළමයි එහෙම පාරවල් වල යනකොට වොෂ්රූම් යනකොට දෙන්නෙක් එහෙම යනවා. වොෂ්රූම් එකට දෙන්නෙක් යනවා. එක්කෙනෙක් එළිය තියෙනවා, තව එක්කෙනෙක් ඇතුළට යනවා. එක්ක පාළු හින්දා ආරක්ෂාව හින්දා කොහමරි කණ්ඩායමක් එක්ක ගියාම ආරක්ෂාවක් තියෙනවා. නේ? දැන් කාටර වලියකට යන්න ඕන නම් අපිට කායක රණ්ඩුවෙන් යනවනම් කට්ටියක් කණ්ඩායමක් එක්ක යනකොට එයාගේ පොඩ්ඩක් ආරක්ෂාව තියෙනවා. එක්කෝ එයා ගුටි කන ප්‍රමාණය අඩු වෙනවා මොකද කණ්ඩායමට බෙදලා යනවා. නේද? සංවිධානාත්මක ආරක්ෂාව කියලා කියන්නේ ඒකයි. දැන් අපිට තනියෙන් වෙනසලක් ඉස්සරහට ගිහිල්ලා අපි තනියෙන් උද්ඝෝෂණයක් කළොත් නේ තනියෙන් වතුර ටැංකියක් උඩ නැග්ගොත් එක්කෝ අපි සමාජයට අපිව පිස්සෙක් වෙනවා. නේ නැත්නම් අපි මෝඩෙක් වෙනවා. එහෙම නෙමෙයි 100ක් 200ක් 300ක් පාට පැනලා උද්ඝෝෂණයක් කරනකොට ඒතර අර සමාජයට කරන්න පුළුවන් බලපෑම වෙලෙන්දට කරන්න පුළුවන් බලපෑම කියන්නේ වැඩි. ඒක නිසා තමයි පාරිභෝගික එකතු වෙලා සංවිධානාත්මකව පාරිභෝගික ආරක්ෂණ සමිති පීඩව ගන්න. දැන් පාරිභෝගික ආරක්ෂණ සමිතියක් අපිට ඕනම ස්ථානයක පීඩව ගන්න පුළුවන්. එක්කෝ අපිට ආයතනයක් ඇතුලේ, පාසලක් ඇතුලේ, එහෙම නැත්නම් ඔෆිස් එකක් ඇතුලේ, නැත්නම් ග්‍රාම සේවාව සමග කැමති තැනක පීඩව ගන්න පුළුවන්. අපිට ඒක පීඩව ගත්තාම ඒක නිලධාරී මණ්ඩලයක් අපි දා ගන්න ඕන. හරි? නිලධාරී මණ්ඩලේ 17 දෙනෙක් ඉන්නවා. ඒතර සභාපති, උපසභාපතිලා දෙන්නයි, ලේකම් එක්කෙනයි, උපලේකම්ලා දෙන්නයි, භාණ්ඩාගාරික එක්කෙනයි, උපභාණ්ඩාගාරිකලා මේ එක්කෙනයි, ඒ වගේ කාරක සභාවට තව කණ්ඩායමක් ඉන්නවා. ඒ ඔක්කොම කණ්ඩායමේ අය 17ක් විතර ඉන්න ඕනේ. ඉඳලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ නම් ලිස්ට් එක දාලා, සමාජිකයන්ගේ නම් ලිස්ට් එකක් දාලා මේ අපි කතා කරමු මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඇප්ලිකේෂන් එකක් අරගෙන ඒ ඇප්ලිකේෂන් එක පුරවලා යවුවහම අපේ සමිතිය නීත්‍යානුකූල සමිතියක් බවට පරිවර්තනය වෙනවා. ඒ සමිතිය නීත්‍යානුකූල කරගත්තාම ඒ පිළිබඳව මේ මෙන්න මේ කණ්ඩායම් විසින් පාරිභෝගික ආරක්ෂණ සමිතිය පිහිටෙව්වාය කියන එක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් රජයේ ගැසට් පත්‍රය පළ කරනවා. රජයේ ගැසට් පත්‍රය කියලා කියන්නේ රජයේ නිල නිවේදන ඉදිරිපත් කරන ලේඛනය. ඒකේ පළ කළාට පස්සේ ඒක ජනතාව දුටුවාය කියලා සලකන උපකල්පනය කරන එක තමයි නීතිමය තත්ත්වය. අපි දැක්කේ නැතත් ගත්තේ නැතත් මිනිස්සු දැක්කා කියලා උපකල්පනය කරනවා. ඒතර නීත්‍යානුකූල පාරිභෝගික ආරක්ෂණ සමිතියකට සෑහෙන ප්‍රතිලාභ තියෙනවා. හරි? ඒතර ඒගොල්ලෝ කරන උද්ඝෝෂණයක් විරෝධතා දැක්වීමකට පොලිසියට ඇවිල්ලා ගහලා එලවන්න බෑ. මොකද ඒක නීත්‍යානුකූල විධිමත් සංවිධානයකින් කරන දෙයක්. හරි? සාමය කඩ නොවන ආකාරයට කරනවා නම් පොලිසියට ගහලා එලවන්න බෑ. ඉතින් ඒ වගේ ලොකු නීතිමය වශයෙන් ලොකු බලපෑමක් අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ පාරිභෝගික ආරක්ෂණ සමිතියක් පිටව ගත්තාම ඒගොල්ලන්ට පුළුවන් ප්‍රදේශීය ජනතාව දැනුවත් කරන්න, පාරිභෝගික ආරක්ෂණය පිළිබඳව දැනුවත් කරන්න, අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කරන්න. වෙළඳ විෂමාචාර පිළිබඳව දැන් කාලෙන් කාලට සිද්ධ වෙන විෂමාචාර තියෙනවා. දැන් මේ දවස්වල කහ සම්බන්ධ කළුකඩ මිල තත්ත්වයක් තියෙනවා. නේ? කහ ගෙන්නන්නේ නැහැ පිටට. ඒ නිසා කහ හිඟයි. ඒතර පාම් පිටි විවිධ ද්‍රව්‍ය වලට නේ ඩයි දාලි වල කහ කියලා විකුණනවා.
ග්‍රෑම් 50 රුපියල් 300කට 400කට අලෙවි වෙන අවස්ථාවල් තියෙනවා කහ. ඉතින් ඒ වගේ දැන් මේ දවස්වල තියෙන මිල විසමාචාර සම්බන්ධයෙන් දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගිකව සූරගෙන කරන ඇතැම් අවස්ථාවලදී නීති කඩ කරන ඇතැම් අවස්ථාවලදී බලධාරීන් දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගිකය වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්. පරිසර ආරක්ෂාවට අවශ්‍ය කරන දායකත්වය සපයන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් පාරිභෝගික ආරක්ෂණ සමිතියකින් අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. හරි? ඒවා සංවිධානාත්මක ආරක්ෂාව. වැඩේ තියෙන්නේ ලංකාවේ මිලියන 21ක් පාරිභෝගිකයෝ ඉන්නවා. නමුත් අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩුයි ලංකාවේ තියෙන පාරිභෝගික ආරක්ෂණ සමිති ක්‍රියාකාරී තත්ත්වයේ තියෙනවා. පිහිටව ගන්නවා. ඒවා ඉතින් මාසයයි දෙකයි. රයිට් බලන්න පාරිභෝගික ආරක්ෂණය තහවුරු කිරීම සඳහා පිටුවංක 15 පාරිභෝගික ආරක්ෂණය තහවුරු කිරීම සඳහා පාරිභෝගිකයන් සාමූහිකව එකතු වී ක්‍රියාත්මක විය යුතුය. එය පාරිභෝගිකයා සතු වගකීමක් ලෙසද සැලකේ. එමගින් ඔවුන්ගේ මොන ශක්තියද වැඩි වෙන්නේ පුතා කේවල් කිරීමේ ශක්තිය වර්ධනය වෙනවා. ඒ සඳහා ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ආරක්ෂණ සමිති පාරිභෝගික ආරක්ෂණ සමිති පිටුවා ගැනීමයි. නමුත් මෙරට ජීවත් වන පාරිභෝගික සංඛ්‍යාවට ප්‍රමාණවත් පාරිභෝගික ආරක්ෂණ සමිති ප්‍රමාණයක් දක්වන්න ලැබෙන්නේ නැහැ. ඒතර පුතාලා හයිලයිට් කරගන්න ඔය තදකළු අකුරෙන් තියෙන වචන ටික පාරිභෝගිකයින් ස්වකීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම මෙන්ම දිනා ගැනීම සඳහාද පාරිභෝගික අධ්‍යාපනය ඉහළ නංවා ගැනීම සඳහාද ප්‍රාදේශීය වශයෙන් එකතු වී ස්වේච්ඡාවෙන් පිටව ගන්නා සංවිධානය. තමන්ගේ අධ්‍යාපනය වැඩි කරගන්න, අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න නේද? කට්ටිය ස්වේච්ඡාවෙන් එක්කහුව වෙලා දාගන්න දෙයක් තමයි ප්‍රාදේශීය පිටව ගන්න දෙයක් තමයි පාරිභෝගික ආරක්ෂණ සමිතියක් කියලා කියන්නේ. ස්වේච්ඡා සමිතියක් කියලා කියන්නේ ආර්ථික ප්‍රතිලාභයක් නෙවෙයි. පාරිභෝගික විදිහට තමන්ගේ අයිතිවාසිකම් ටික ආරක්ෂා වෙනවා පමණයි. හරි. ඒතර පාරිභෝගික ආරක්ෂණ සමිතියක් පිටව ගන්න ආකාරය අපි ලියමු මෙහෙම. කිසියම් ප්‍රදේශයක ජීවත් වන පාරිභෝගික කණ්ඩායමක් එකතු වී නිලධාරී මණ්ඩලයක් පත් කරගෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තුල ලියාපදිංචි කළ යුතුය. right. හරි. පිටවංක 16ට එන්න පුතාලා. පාරිභෝගික සංවිධානයක කාර්යභාරය කියන මාතෘකාවට එන පාරිභෝගික සංවිධානයේ කාර්යභාරය බලන්න අර මම කියපු දේවල් තියෙනවා. එකක් තමයි පාරිභෝගික අධ්‍යාපනය ඉහළ නංවන්න කටයුතු කරනවා. පාරිභෝගිකයන්ට වැදගත් වෙන වෙළඳපොළ තොරතුරු සැපයීම කරනවා. අදාළ බලපදේශයේ මිනිස්සු මුණ දෙන පාරිභෝගික ගැටලු පිළිබඳව පාරවල් කැඩිලා බිඳලා කියලා දේවල් ගැන නෙමෙයි යටතල පහසුකම් ගැන නෙමෙයි පාරිභෝගික ගැටලු පිළිබඳව අනිවාර්යයෙන්ම රජය දැනුවත් කරනවා. ඒ වගේම සමාජ සේවයේ නිරත ඔය කුලගණ සමිති, මරණාධාර සමිති, බාලදක්ෂ සංවිධාන ඒවත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. ඒ වගේම නීති කඩ කරන අයථා වෙළඳ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂාවෙන් සිටීම සහ අදාළ බලධාරීන් මේ පිළිබඳව දැනුවත් කරනවා. පරිසර ආරක්ෂණයට අවශ්‍ය කරන දායකත්වය දෙනවා. ඒ වගේම පාරිභෝගිකයට මොකක් හරි අසාධාරණයක් සිද්ධ කළොත් ඒ පාරිභෝගිකය වෙනුවෙන් උද්ඝෝෂණ විරෝධතා දැක්වීම වගේ ව්‍යාපාරවල නිරත වෙනවා. ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඔයා හයිලයිට් කරගන්න පුතා ඒ සියලුම කාර්යයන්. හරි. එවනම් දැන් අපි කතා කළා පුතාලට ස්වයං ආරක්ෂාව පිළිබඳව සහ සංවිධානාත්මක ආරක්ෂාව පිළිබඳව.
අපි ඊළඟට සාකච්ඡා කළමු රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ රජය තමන්ගේ රටේ පාරිභෝගිකයන්ව ආරක්ෂා කරන්න ගන්න ක්‍රියාමාර්ග තමයි රාජ්‍ය ආරක්ෂාව කියලා කියන්නේ. තමන්ගේ පාරිභෝගිකයව ආරක්ෂා කරන්න රජය ගනු ලබන ක්‍රියාමාර්ග තමයි රාජ්‍ය ආරක්ෂාව කියලා කියන්නේ. රජය යම් යම් අවස්ථාවලදී නීති දානවා, ඒ නීති ක්‍රියාත්මක කරන්න බලාධිකාර පිහිටවනවා. ඒ විතරක් නෙමෙයි නීති දානවා බලාධිකාර පිහිටවන විතරක් නෙමෙයි පාරිභෝගික අධ්‍යාපනය ඉහළ නංවන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ගත් අනිවාර්යයෙන්ම ගන්නවා. මොකද පාරිභෝගිකයාගේ අධ්‍යාපනය ඉහළ නැංගුවාම ඒකේ වාසිය තියෙන්නේ රජයට. ඒතර පාරිභෝගිකයෝ මේ අධ්‍යාපනය තුලින් ස්වයං ආරක්ෂාව සලස ගන්නවා. ප්‍රධාන වශයෙන්ම රජය ගන්න ක්‍රියාමාර්ග තුනයි තියෙන්නේ. නීති දානවා, ඒ නීති ක්‍රියාත්මක කරන්න රාජ්‍ය ආයතන දානවා. ඊට අමතරව පාරිභෝගික අධ්‍යාපනය කියන එක ඉහළ නංවන්න කටයුතු කරනවා. හරි බලන්න රාජ්‍ය ආරක්ෂාව කියන එක පිටුවංක 16 පාරිභෝගික ආරක්ෂණය තහවුරු කිරීම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. පාරිභෝගිකයා සුරකීම රජයේ සමාජ ආරමුණක්. ඒ සඳහා රජයේ ප්‍රධාන වශයෙන් පහත ක්‍රියාමාර්ග ගනු ලබනවා. පුතාලා ප්‍රධාන ක්‍රියාමාර්ග තුන හයිලයිට් කරගන්න විවිධ රාජ්‍ය ආයතන පිහිටුවීම, පාරිභෝගික අධ්‍යාපනය ඉහළ නැංවීම, ඒ වගේම විවිධ අනපනත් ක්‍රියාත්මක කිරීම ප්‍රධානම කාරණා තුන. ඒතර පාරිභෝගික රාජ්‍ය ආයතන බලන පාරිභෝගික අධිකාරිය ප්‍රමිති ආයතන වගේ රාජ්‍ය ආයතන පාරිභෝගික අධ්‍යාපනය ඉහළ නංවන්න ගන්න ක්‍රියාමාර්ග බලන්න. අධ්‍යාපන ආයතන හරහා දැනුම ලබා දෙනවා, දේශන සම්මන්ත්‍රණ වලට සහභාගී කරගන්නවා, පාරිභෝගික ආරක්ෂණ සමිති නීතිගත කරනවා. ඒතර පාරිභෝගික ආරක්ෂණ සමිති වලිනුත් පුතේ අපිට පාරිභෝගික අධ්‍යාපනයක් ලැබෙනවා. අනපනක් තමයි ඔය පල්ලෙහා තියෙන්නේ. හරිද? රජයේ මූලික වශයෙන් කරන ක්‍රියාමාර්ග තුනයි පාරිභෝගිකයාගේ අධ්‍යාපනය නංවනවා, නීති ස්ථාපනය කරනවා, බලාධිකාර ස්ථාපනය කරනවා. right. හරිනේ. හරි එහෙනම් පිටුවංක 17ට ගිහිල්ලා එතන තියෙන ප්‍රශ්න ටික කරන්න බලන්න. 17යි 18 පිටුවෙත් තියෙනවා. විනාඩි 5ක් අරගෙන කරන්නේ ටික 17 සහ 18 පිටුවේ. හරි බලමු උත්තර. පාරිභෝගික ආරක්ෂණයට දාන්න ඕන නීතිය වෙන්නේ මොකද්ද? බුද්ධිමය දේපල පනත. පහත අවස්ථාවවලදී පාරිභෝගිකයා වඩාත් කලකිරීමටපත් වෙන්නේ ගෙවන මුදලට සලකන තෘප්තියක් නොලැබීම නිසා. ඊට පස්සේ පහත සඳහන් ඒවා අතරින් පාරිභෝගික ආරක්ෂාව සැලසීමට වඩා යෝග්‍යතම මාර්ගය වෙන්නේ පාරිභෝගික අධ්‍යාපනයේ පුළුල් කිරීම. පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක ප්‍රධාන බලාධිකාරිය වෙන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි. right එමගින් ක්‍රියාත්මක කරන්නේ 2003 අංක 9 දරන 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතයි. right ඊළඟ එක 2003ට පෙර පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ දැනට අහෝසි කරලා තියෙන පනත වෙන්නේ මොකද්ද කියලා අහනවා. දැනට අහෝසි කරලා තියෙන පනත තමයි පාරිභෝගික ආරක්ෂණ නීතිය. පාරිභෝගික ආරක්ෂණ නීතිය. පාරිභෝගික ආරක්ෂණ නීතියට පාරිභෝගික ආරක්ෂණ පනත ඒක කැන්සල් දෙයි.
පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර බලාධිකාර තුනක් තමයි අහන්නේ. ජාත්‍යන්තර බලාධිකාර. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලේවල්. එකක් ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය ISO ආයතනය ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ඕගනයිසේෂන් කියලා කියන්නේ. ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඒ වගේම පාරිභෝගික ජාත්‍යන්තරය. පාරිභෝගික ජාත්‍යන්තරය. right ඊට පස්සේ බලන්න 8 ලෝකයේ පාරිභෝගික සංවිධාන වල මූලස්ථානය වන්නේ ජගත් පාරිභෝගික සංවිධානය. ඒක තමයි පාරිභෝගික ජාත්‍යන්තරය කියන්නේත් ඒක තමයි. පාරිභෝගික ආරක්ෂාව සාතික කිරීමට ගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය තත්ත්වෙන් අඩු භාණ්ඩ මිලදී ගැනීම වැළකුණාම හරි. පහ සඳහන් ඒවා අතරින් පාරිභෝගික ආරක්ෂාව සැලසීම සඳහා වඩා යෝග්‍යතම මාර්ගය වෙන්නේ පාරිභෝගික අධ්‍යාපනය පුළුල් කිරීම. මේක ප්‍රශ්නේ මම දැන් 3 වතාවක් විතර කළා නේද අපි. ඊට පස්සේ බලන්න ලංකාවේ තර තුනක් දාගන්න එකට පුතේ පාරිභෝගික ආරක්ෂණයට දාලා ප්‍රධාන අනපනත් කීපයක් තමයි ඊළඟ කොටසේ තියෙන්නේ. පාරිභෝගික ආරක්ෂණයට දාලා ප්‍රධාන අනපනත් කීපයක්. ඒක පළවෙනි එක අංකෙත් එක්කම highlight කරගන්න 2003 අංක 9 දන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත කියන එක. highlight කරගන්න. 2003 අංක 9 දන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. අනිත් ඒවල අංක වැදගත් වෙන්නේ. මිනුම් ඒකක ප්‍රමිති සේවා පනත, ජාතික පාරිසරික පනත highlight කරගන්න, ප්‍රමිති ආයතන පනත highlight කරගන්න, පාරිභෝගික ණය පනත, පිළිවෙන්න උපකරණ ඖෂධ පනත highlight කරගන්න, ආහාර පනත highlight කරගන්න. ආහාර පනත highlight කරගන්න. right. හරි අපි ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න පුතේ ලංකාවේ පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන බලධාරී ආයතන දෙකක් තියෙනවා. එකක් තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන, අනිත් එක තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඒකෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිළිබඳව තමයි අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු.